වෙල්කම් ටු accounts tutor channel. අද accounts tutor channel එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2017 අවුරුද්දේ උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඒතර මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නාංක 1 ඉඳලා ප්‍රශ්නාංක 20 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවන වීඩියෝ මගින් 21 ඉඳලා 50 දක්වා වූ ඊතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වීඩියෝ කොටස් දෙකකට බෙදාගත්තේ ප්‍රශ්න 50ම එකම වීඩියෝ එකකින් කතා කරන්න ගියොත් සැලකිය යුතු කාලයක් ඒ සඳහා ගත වෙනවා. ඒතකොට ඒක ඵලදායී නොවෙන්න පුළුවන් නිසා ඒ නිසා අපි මේ වීඩියෝ එකෙන් 2017 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 20 දක්වා වූ ප්‍රශ්න සාකච්ඡා කරමු. මෙතන මූලිකවම තියරි වලට සම්බන්ධ ප්‍රශ්න මම දීර්ඝව සාකච්ඡා කරන්නේ. ඒවා ඔයගොල්ලෝ අමතක වෙලා තියෙනවා. ඔයගොල්ලෝගේ නෝට්ස් බලලා මතක් කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. එවනම් අපි වැඩි කාලේ නාස්ති කරන්නේ නැතුව පටන් ගමු. 2017 අවුරුද්දේ පැවැත්වෙච්ච උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න විශේෂ සාකච්ඡා කරන්න. මේ සඳහා ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ගේ තියාගන්න මේ වීඩියෝ එක බලන වෙලාවේ පළවෙනි ප්‍රශ්නය තියෙනවා ආයතනයක මූල්‍ය කළමනාකරණෙහි ආයතනයක මූල්‍ය ගිණුම්කරණෙහි මූලික අරමුණ කුමක්ද? ආයතනයක මූල්‍ය ගිණුම්කරණෙහි මූලික අරමුණ කුමක්ද කියන ප්‍රශ්න තමයි පළවෙනි එක. ඒකල අපිට දෙනවා පිළිතුරු පහක්. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ ගැන විස්තර වෙන පළවෙනි එකේ කියනවා මූල්‍ය ගිණුම්කරණය මගින් මොකද වෙන්නේ? තීරණ ගැනීමට කළමනාකරණයට තොරතුරු සපයනවා. ආදායම් මත බදු අය කිරීම සඳහා රජයට තොරතුරු සපයනවා. මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් පළ කිරීම සඳහා විගණකවරුන්ට තොරතුරු සපයනවා. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන ගිණුම්කරන ප්‍රමිතිවලට අනුකූල වීම අධීක්ෂණය කිරීමට තොරතුරු සපයනවා. ආයතනය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. එහෙනම් මේ පහ බලපුවාම අපිට පැහැදිලිව පේනවා මේකේ අරමුණ පැහැදිලිව විස්තරාත්මකව විස්තර වෙන පිළිතුර පස්වෙනි එක කියලා. ඒක කියනවා ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම කියලා කියනවා මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ. එහෙමනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද ඒකෙන් පොතුල අදහසක් සැපේනවා මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ පිළිබඳව අනිකුත් පිළිතුරට සාපේක්ෂව සමස්තය කියවෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර අංක 5. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් දෙවෙනි ප්‍රශ්නේ ගිණුම්කරන සංකල්ප පිළිබඳව තමයි අහන්නේ. එවැනි ප්‍රශ්නයක් කියනවා සේවකයන්ගේ නිපුණතා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගැනීමට පදනම් වනුයේ පහත කුමන ගිණුම්කරන සංකල්පද කියලා. ඒ කියන්නේ සේවකයන්ගේ දක්ෂතා නිපුණතා ඔවුන්ගේ හැකියාවන් මූල්‍ය ප්‍රකාශවල හඳුනා ගන්නේ නැත්තේ මොන ගිණුම්කරන සංකල්පය නිසාද කියලා අහන්නේ. එහෙනම් අපිට දෙන උත්තර පහක් ඒකක විචක්ෂණ ඓතිහාසික පිරිවැය ප්‍රමාණාත්මක සහ මූල්‍ය මිනුම් කියලා. එතකොට අපි දන්නවා මූල්‍ය ප්‍රකාශනවල සටහන් කරන්නේ වාර්තා කරන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි. මුදලින් මැනිය නොහැකි ගනුදෙනු අපි වාර්තා කරන්නේ නැහැ. එමනම් කළමනාකරන දක්ෂතා, සේවක දක්ෂතා, සේවක නිපුණතා වගේ දේවල් මුදලින් මයින්ඩ් බැරි දේවල්. ඒ නිසා මේවා අපි මූල්‍ය ප්‍රකාශන තුල වාර්තා කරන්නේ නැහැ. ඒ කරන්නේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව. එහෙමනම් සේවක නිපුණතා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන හඳුනා නොගැනීමට පදනම් වෙන ගිණුම් කරන සංකල්පය තමයි මූල්‍ය මිනුම් සංකල්පය. ඒතකොට නිවැරදි පිළිතුර අංක 5. තුන්වෙනි ප්‍රශ්නය ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන වල ණයගැතියෝ සහ ණයහිමියෝ හඳුනා ගැනීමට පදනම් වනුයේ පහත කුමන ගිණුම් කරන සංකල්පයේද? උපචිත, විචක්ෂණ, අඛණ්ඩ පැවැත්ම, ගැළපුම්, ප්‍රමාණාත්මක. එමන අපි දන්නවා ව්‍යාපාරික ණයගැතියෝ සහ ණයහිමියෝ ඇති වෙන්නේ ව්‍යාපාරයේ නුදුරු අනාගත දිනයක් දක්වා පවතී කියන විශ්වාසය නිසා ඒ පදනම මත පිට තමයි ගිණුම් තියන්නේ. ඒ නිසා තමයි ණය පදනමට ගනුදෙනු කරන්නේ. එහෙම නිසා මේ තුන්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ
අංක 3. කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියන ගිණුම් කරන සංඛ්‍යාවල මත පිහිටා තමයි මූල ප්‍රකාශ වල න්‍යායගතිය සහ ණය හිමියෝ හඳුනා ගැනීමට පදනම සපයන්නේ. එහෙමනම් තුන්වන ප්‍රශ්නේ සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 3. හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ගිණුම් කරන සමීකරණය සම්බන්ධයෙන්. ප්‍රශ්නේ තමයි නුවන්ගේ ව්‍යාපාරය විසින් ලබාගත් ණය මුදලෙහි මාසික වාරිකයේ වූ රුපියල් ලක්ෂය නුවන් විසින් තම පෞද්ගලික මුදලින් ගෙවන ලදී. වාරිකය තුළ අන්තර්ගත වූ පොලිය රුපියල් 25000කි. පහත කුමන ගිණුම් කරන සමීකරණය මගින් මෙම ගණදොල ශුද්ධ බලපෑම දක්වනු ලබයිද? මූල ප්‍රකාශන මාසිකව පිළිවෙල කර ඇති බව උපකල්පනය කරන්න. එහෙනම් නුවන්ට ව්‍යාපාරයක් තියෙනවා. නුවන්ගේ ව්‍යාපාර ණයකරන් තියෙනවා. නුවන් එක මාසෙක මේ ව්‍යාපාරයේ ණය මුදල යාගේ පෞද්ගලික මුදලින් ගෙවනවා. මාසික ණය වාරිකයේ ලක්ෂයයි. ඒකට මාසික ණය වාරිකය ඇතුලේ අඩංගු පොලිය 25000යි. මේක තමයි අපි ගිණුම් කරන සමීකරණයට දාන්න ඕනේ. එතකොට අපිට පේනවා මේක ගිණුම් කරන සංකල්පය ගිණුම් කරන සමීකරණය දැම්මට පස්සේ එතකොට ව්‍යාපාරයේ වගකීමක් වෙන බැංකු ණය වාරිකය ගෙවනවා කවුද? නුවන්. එම නිසා ව්‍යාපාරයේ බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. ඒතකොට බැංකු ණය කියන වගකීම වෙන්නේ 75000. මොකද ඒක ඇතුලේ ලක්ෂයක වාරිකය ඇතුලේ 25000ක පොලියක් තියෙන නිසා එම නිසා රුපියල් 75000කින් වගකීම් අඩු වෙනවා. අනික් අතට මොකද වෙන්නේ? මේක හරියට අමතර ප්‍රාග්ධනයක් සැපයුවා වගේ ඒ නිසා හිමිකම වැඩි වෙනවා. කීයකින්ද? එක පැත්තකින් රුපියල් ලක්ෂයකින්. මොකද රුපියල් ලක්ෂයක්ම තමයි ආයෝජනය කරන්නේ. ණය මුදල ගන්න. හැබැයි මේ ණය මුදලෙන් තියෙනවා පොලියක් කීයකද? 25000ක. ඒතර පොලිය නිසා හිමිකම අඩු වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේ ගණදිනුව නිසා බලපාපු ශුද්ධ වෙනස තමයි 75000යි වගකීම් පැත්තේ. එමනම් වගකීම් අඩු වෙනවා ඍණ 75000යි, හිමිකම වැඩි වෙනවා ධන 75000යි. ශුද්ධ බලපෑම තමයි වගකීම් ඍණ 75000 සහ හිමිකම් ධන 75000. එම නිසා මේ පිළිතුර තියෙන්නේ අපිට පේනවා අංක 1. නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙට පළවෙනි පිළිතුර. වගකීම් ඍණ 75000යි, හිමිකම් ධන 75000යි. අපි ඒක ගත්තේ මෙන්න මේ ආකාරයේ ගණනය කිරීම තුලින්. ඒතර යාය වෙන්නේ මේ විදිහට. ඊළඟට 5, 6 සහ 7 ප්‍රශ්න අහන්නේ මූලික ලියවිලි සහ මූලික සටහන් පොත් ඇසුරෙන්. එතකොට පොඩි විස්තරයක් අපිට දෙනවා 5, 7 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අදාළ කරගන්න ඕන. ඒකේ කියනවා ලයිස්තුගත රුපියල් ලක්ෂයක් වෙච්ච භාණ්ඩ 2017 මාර්තු 10 කුමාර විකුණනවා අමල්ට 10%ක වෙළඳ වට්ටමක් අඩු කරලා ඊට පස්සේ ණයට විකුණන්නේ මේ විකුණු භාණ්ඩ පිරිවැය 60000යි. අමල් ඒ විකුණපු භාණ්ඩ වලින් අමල් මොකද කරන්නේ? විකුණු මිල 30000ක් වෙච්ච, එතකොට මේ භාණ්ඩ පිරිවැය 20000ක් වෙච්ච භාණ්ඩ 2017 මාර්තු 15 ආපහු කුමාරට එවනවා. ඊට පස්සේ කුමාර 105ක වට්ටමක් දෙනවා ඔහුට ලැබෙන්න ඕන මුදලට. එතකොට මේ වට්ටම ලැබුණාට පස්සේ 2017 මාර්තු 31 අමල් ඔහු ගෙවන්න ඕන ශේෂය පියවනවා. ඔබ තමයි කතන්දරේ. අපෙන් අහනවා එම ගනුදෙනුව කුමාරගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට යොදා ගනු ලබන මූලික ලියවිලි අනුපිළිවෙලින්. එතකොට මේකේ කුමාරගේ පැත්තෙන් අහන්නේ, එතකොට කුමාරගේ පැත්තෙන් මේ ගනුදෙනුව ණයට විකිණීම. එතකොට ණයට විකිණීම සම්බන්ධයෙන් පළවෙනියටම අපට මේ ගනුදෙනුව අනුව ඒකට අදාළ වෙන මූලාශ්‍ර ලේඛනය මූලික ලියවිල්ල වෙන්නේ විකුණුම ඉන්වොයිසිය.
ඊට පස්සේ දෙවණියට භාණ්ඩ ආපසු එවනවා අමල් විසින්. භාණ්ඩ ආපසු එවනකොට භාවිච්චි කරන්නේ බැරපත්‍රය ණයගැති විකුණු භාණ්ඩ ආපසු හරවා එවද්දි ඊළඟට අමල් ඩිස්කවුන්ට් කුමාර වට්ටමක් දුන්නාට පස්සේ මුදල් වට්ටම ඒ වට්ටම අනුව ලබාගෙන අමල් සල්ලි ගෙවනවා 2017 මාර්තු 21. එතකොට ව්‍යාපාරයට සල්ලි ලැබෙනකොට පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ලදුපත. එහෙනම් පිළිවෙල වෙන්නේ ඉන්වොයිසිය, බැරපත සහ ලදුපත. එතකොට ඉන්වොයිසිය, බැරපත සහ ලදුපත කියන පිළිතුර තියෙන්නේ අංක 5ට 2. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ නිවැරදි පිළිවෙල. ඉන්වොයිසිය, බැරපත සහ ලදුපත තමයි මේ ගනුදෙනුව වනුව කුමාරගේ ව්‍යාපාරයේ මූලික සටහන් වල ලියවෙන අනුපිළිවෙල. ඊළඟට ඒ 6 වෙනි ප්‍රශ්නයත් අහනවා. 6 වෙනි ප්‍රශ්නේ අහන්නෙත් අර උඩින් දුන්න විස්තරයට අදාළමයි. ඒක යන මම ගනුදෙනු හේතුවෙන් 2017 3:31 දිනන අවසන් වාර්ෂික සඳහා කුමාරගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභෙහි ශුද්ධ වැඩිවීම කීයද කියලා අහනවා මේ ගනුදෙනු නිසා. එතකොට අපිට මේක හදන්න පුළුවන් මේ වෙච්ච දේ කුමාර ලක්ෂයක බඩු විකුණන්නේ 10%ක වෙළඳ වට්ටමක් දීලා එන වෙළඳ වට්ටම ගිණුම්ගත කරන්නේ 10%ක වෙළඳ වට්ටමක් දුන්නාට පස්සේ ඒ වෙළඳ වට්ටම වෙනවා ලැබිච්ච වෙළඳ වට්ටම 10000යි. එහෙම නිසා ශුද්ධ මේ විකුණු වටිනාකම වෙන්නේ 90000ක්. ඊට පස්සේ මේ 90000 මේ 90000න් මෙයා මොකද කරන්නේ? හරවා එවන බඩු ටික. ඒ හරවා එවන බඩු ටික විකුණු මිල වෙන්නේ 60000යි. එතකොට හරවා එවුවට පස්සේ 30000යි. එතකොට ශුද්ධ විකුණු වෙනවා. විකුණු වලින් ආපසු මඩු කරාට පස්සේ රුපියල් 60000ක්. ඊට පස්සේ අපි දන්නවා 90000ක් තමයි අමල් කුමාරට ගෙවන්න ඕනේ. එහෙනම් එයා 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. 100%ක 95000 ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ 90000ට 100%ක 60000ට 100%ක ඩිස්කවුන්ට් එකක් දුන්නාට පස්සේ ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ අපිට ලැබෙනවා දුන් වට්ටම් වියදම 3000ක් කුමාරට. ඊට පස්සේ බඩු මුලින්ම යවනවා 60000ක්. ඒ යවන බඩු 60000න් මුලින්ම යවනවා බඩු 60000ක්. ඒ 60000න් 40000ක බඩු ආපහු යවන 20000ක බඩු ආපහු යවනවා. එතකොට විකුණුම් බඩු වල පිරිවේ අපිට එනවා 40000යි. දැන් අපිට මේ තොරතුරු ටික තියෙන නිසා අපිට පුළුවන් ලාභයේ වැඩිවීම හොයන්න. ඒත් එහෙමනම් ඒක අපිට හොයාගත්ත හැකි. ශුද්ධ විකුණුම් 60000යි. ඒ ශුද්ධ විකුණුම් 60000න් අපි අඩු කරනවා යව භාණ්ඩ වල පිරිවේ 40000යි. එතකොට අපිට ලැබෙනවා 20000ක දල ලාභයක්. මේ දල ලාභයෙන් අපි අඩු කරනවා දුන් වට්ටම් වියදම 3000. ඒ අනුව අපිට ලැබෙනවා ශුද්ධ ලාභයේ වැඩිවීම 17000ක් විදිහට. එතකොට 17000 තමයි ශුද්ධ ලාභයේ වැඩිවීම. එම නිසා 17000 තියෙන පිළිතුර වෙනවා අංක 3. ගණනය කිරීම කරන්නේ අන්න අර විදිහට මම මේ තිරේ දිස්වෙච්ච විදිහට මම හිතුන එක පැහැදිලිද කියලා. ඊළඟට 7 වෙනි එකෙන් අහනවා මෙම ගනුදෙනු අමල්ගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට භාවිතා කරන මූලික සටහන් පොත් අනුපිළිවෙල. මේක කියන්නේ මූලික සටහන් පොත්. කලින් කුමාරගේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපි මූලාශ්‍ර ලියවිලි. නැත්නම් මූලික ලියවිලි. නමුත් 7 වෙනි එකෙන් අහන්නේ අමල්ගේ ව්‍යාපාරයේ සටහනකට භාවිතා කරන ලබන මූලික සටහන් පොත් අනුපිළිවෙල. එහෙනම් මෙතන අමල් කියලා කියන්නේ කුමාරගේ ණය ගැතියක්. එතකොට අමල්ගේ පැත්තෙන් බලපුවාම මේක ණයට ගණුම් ගනුදෙනුවක් ඉස්සරම ගණුම් ජර්නලයේ සටහන් කරනවා ගණුම් ඉන්වොයිස් බලාගෙන අනික් අතට එයා හරවා බඩු යවනවා. හරවා බඩු යවද්දි සටහන් කරනවා ආපසු යවමු ජර්නලයේ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? සල්ලි ගෙවනවා. එයා ලද වට්ටමක් වෙනවා. එයාගේ පැත්තෙන් 105ක يعني 3000ක ලද වට්ටමක් හම් වෙනවා. මේ නිසා එයා ගෙවන්න ඕනේ මුදල් ගෙවනවා.
එතන මුදල් ගෙවීම සම්බන්ධයෙන් යාට සම්බන්ධ වෙනවා මුදල් ගෙවීමේ ජර්නලය. එතකොට හත්වෙනි එකට අපි කියන අනුපිළිවෙල සඳහන් වෙන පිළිතුර තමයි ගැනුම් ජර්නලය. හරි භාණ්ඩ ණයට ගැනුම් ගනුදෙනු සටහන් කරා ආපසු එවම් ජර්නලයෙන් ආපසු හරවා යවිච්ච ගනුදෙනු සටහන් කරා ඊට පස්සේ කුමාරට මුදල් ගෙවීම සිදු කිරීමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ වෙන මූලික ජර්නලය මූල මුදල් ගෙවීමේ ජර්නලය. එහෙමනම් 7වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. ඊට පස්සේ 8 වෙනි ගානට ගියාම 8 වෙනි ගානේදී දෙනවා වෙළඳ ලැබිය යුතු දෑම නැත්තම් ණය ගැතිය කිව්ව හැකි ණය ගැති වටිනාකම් 2016 331ටත් 2017 331ටත් විදිහට අඩමාන ණය සඳහා වෙන් කිරීම දෙනවා ඒත් 2016 331ටයි 2017 331ටයි ඊළඟට තවද 2017 331 දින අවසන් මාසය තුළදී 60000ක් බොල් ණය ලෙස කපා හැර එය බොල් ණය ගිණුමේ වාර්තා කර ඇත. අපෙන් අහනවා 2017 331 දින අවසන් මාසය සඳහා බොල් හා අඩමාන ණය වියදමයි 2017 331 දිනට ලැබිය යුතු දෑහි ධාරණ වටිනාකම. එහෙමනම් අපිට මේක විසඳන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි ඉස්සෙල්ලා මේ ගිණුමක අදාළ ශේෂය ටික අපිට දාගන්න පුළුවන්. ඒතකොට අඩමාන ණය ගිණුමේ ශේෂය තියෙනවා බැර පැත්තේ 100ක්. ඊට පස්සේ ශේෂය ඉදිරියට යනවා 2017 අවුරුද්දේ හරෙන් බැරට 120ක් ඊළඟට බොල් ණය විදිහට කපා හරින්න ඕනේ කියනවා 60ක්. ඒ නිසා බොල් ණය ගිණුම අපි හර කරනවා 60ක්. මේ තමයි බොල් ණය ප්‍රමාණය. ණය ගැති කියලා බොල් ණය ගිණුම හර වෙනවා 60000ක්. දැන් අපිට පුළුවන් මේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම තුලණය කරන්න. එතකොට 120ක් එනවා. 120ක් නේ. එතකොට මේ දෙක අතර වෙනස අපිට ලැබෙන අඩමාන ණය වුණ වෙන් කිරීම 20ක මේක තමයි මේක අඩමාන වුණ. හරි. එම නිසා අපිට පැහැදිලි මෙතන අඩමාන ණය වියදම තියෙනවා 20ක්. අනිත් අතට බොල් ණය වියදම තියෙනවා 60ක්. එතකොට සම්පූර්ණ බොල් හා අඩමාන ණය වියදම තියෙනවා 80ක් අදාළ වර්ෂයේ. අනික් අතට අපෙන් අහනවා 2017 331 දිනට වෙළඳ ලැබිය යුතු දෑහි ධාරණ වටිනාකම කීයද කියලා. එතකොට අපි දන්නවා 2017 331 දිනට 120යි 1200ක් ඉන්නවා ණය ගැතියෝ. මේ 1200ක් අපි අඩු කරනවා අඩමාන ණය වෙන් කිරීම 120. මේක අඩු කරාම අපිට ලැබෙනවා පිළිතුරක් 1080ක්. එතකොට මේ 1080 තමයි ධාරණ වටිනාකම 2017 331ට ලැබිය යුතු වෙළඳ දෑහි. ඒ කියන්නේ ලැබිය යුතු වෙළඳ දෑවල වටිනා අවසන් ශේෂයෙන් අඩමාන ණය සඳහා වෙන් කිරීම අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 2017 331 දිනට ලැබිය යුතු දෑහි ධාරණ වටිනාකම. ඊට පස්සේ බොල්ල අඩමාන ණය වියදම අපට ආව 80ක්. එහෙමනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. බොල්ල අඩමාන ණය වියදම 80යි 2017 331 දිනට ලැබිය යුතු වෙළඳ දෑහි ධාරණ වටිනාකම 1080යි. එhmenan 8 වෙනි ප්‍රශ්නේ සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 3. ගණනය කිරීම අනුව මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මේක කොහොමද අපි ගණනය කරේ කියන එක. ඊළඟට 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපිට දීලා තියෙන්නේ බැංකු සැසඳුමක් ආශ්‍රිත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ 2017 331 දිනට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය. එතකොට මේ ගණන්දොල වලින් අපිට පැහැදිලිව පේනවා සංශෝධිත මුදල් පොතට බලපාන ගණන්දොල දෙකක් තියෙනවා. ඒ ගණන්දොල එක තමයි
ඍජුව බැර කරන ලද ස්ථාවර තැන්පත් පොලිය සහ ස්ථාවර නියෝග යටතේ ගෙවීම. ඒ වගේම අපිට මේකේ ආරම්භක ශේෂය අවසාන ශේෂය හොයාගන්න විස්තරයක් දෙනවා. මෙන්න මේ කොටසෙන් මාසෙ මුල මුදල් ශේෂය 100කුත් මාසය තුල ලැබීම් ජර්නල් එකතු 1200කුත් ඊට පස්සේ මාසය අග මුල ගෙවීම් ජර්නල් එකතුව 900ක් විදිහටත් එතකොට අපි මුල ශේෂයට ලැබීම් ජර්නලයේ තියෙන වටිනාකම එකතු කරලා ගෙවීම් ජර්නලයේ ප්‍රමාණය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අවසාන ශේෂය 100ට එකතු කරනවා 1200ක් අඩු කරනවා 900ක්. එතකොට අපිට ලැබෙන පිළිතුර තමයි මුදල් පොතේ අවසාන ශේෂය සංශෝධනය කරන්න කලින්. එමනම් සංශෝධනය කරන්න කලින් ශේෂය කෙටුම්පත් ශේෂය වෙනවා කීයක්ද? 400ක්. ඊට පස්සේ සංශෝධිත මුදල් පොතට බලපාන ගනුදෙනු අපි දෙකක් හඳුනාගත්තා. මෙන්න මේක ඍජුව බැර කරලා ස්ථාවර තැන්පත් පොලිය සහ ස්ථාවර නියෝග යටතේ ගෙවීම. එහෙනම් ඍජුව බැර කරලා ස්ථාවර තැන්පත් පොලිය අපි හර කරන්න ඕනේ. සංශෝධිත මුදල් පොතට එතන තිබ්බා 200ක්. අනික් අතට ස්ථාවර නියෝග යටතේ කළ ගෙවීම් 50ක් අපි බැර කරන්න ඕනේ සංශෝධිත මුදල් පොත. එතකොට අපිට ලැබෙනවා 600 ඍණ 50. එතකොට සංශෝධිත මුදල් පොතේ ශේෂ විදිහට ලැබෙනවා අපිට 550. එමනම් මෙන්න මේ 550 තමයි සංශෝධිත මුදල් පොත අනුව ශේෂය. එතකොට 550 තියෙන පිළිතුර විදිහට අපිට පේනවා පස්වෙනි පිළිතුර. එහෙමනම් 9 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ 2017 3.31 දිනට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය රුපියල් 5,50,000යි. එහෙනම් සංශෝධිත මුදල් පොත තුලින් ඔයගොල්ලන්ට පැහැදිලි වුණා කොහොමද මේ පිළිතුර ගත්තේ කියලා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ගිණුම් වාර්තා 2017 මාර්තු මාසය සඳහා මෙම ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා. ඒ යටතේ ඒකෙන ප්‍රකාශ අපට දෙනවා 2017 මාර්තු මාසය සඳහා මුළු මුදල් ලැබීම් රුපියල් 1400ක් විය. ඔව් එහෙම වුණා මොකද හේතුව අපි දැක්කා මුදල් පොතේ සංශෝධිත මුදල් පොතේ ට ගියාම අපි දැක්ක මෙතන මුදල් ලැබීම් ජර්නලයේ මාස 1200ක් තියෙනවා. අනිත් අතට ඍජු බැර කළ ස්ථාවර තැන්පත් පොලි 200ක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතුව 1400. එහෙනම් ඒක නිවැරදි. අනිත් අතට අහනවා B 2017 මාර්තු මාසය සඳහා මුළු ගෙවීම් 950යිලු. එහෙමනම් අපි දැක්කා 2017 3.31 වෙනකොට මුදල් ගෙවීම් ජර්නල් එකතුව 900යි. අනික් අතට ස්ථාවර නියෝග යටතේ ගෙවීම් 50ක් තියෙනවා. එහෙමනම් 950යි. ඒකත් හරි. නම් Bත් හරි. C කියනවා 2017 3.31 දිනට උපලබ්ධ නොවු චෙක්පත් රුපියල් ලක්ෂ 2යිලු. ඔව් එහෙමනම් මුදල් ලැබීම් ජර්නල් ලැබීම් පැත්තේ 1200ක් වුණාට බැංකු ප්‍රකාශ අනුව උපලබ්ධි චෙක් වල එකතුව තියෙන 1000ක්. එහෙනම් 1200 17 අතර වෙනස වෙනවා 200ක්. එතකොට මේ 200 අපිට ගන්න පුළුවන් උපලබ්ධ වූ චෙක් තැන්පත විදිහට. ඊළඟට C කියනවා D වලින් කියනවා 2017 3.31 දිනට ගෙවීම් මට ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 1,50,000ල්. ඔව්. එතකොට මුදල් ගෙවීම් ජර්නලයේ එකතුව තියෙනවා ඔක්කොම ගෙවීම් 900ක්. නමුත් බැංකු ප්‍රකාශනයේ ගෙවන ලද චෙක්පත් වල වටිනාකම තියෙන 750යි. එම නිසා මේ දෙක අතර වෙනස අපිට පේනවා 150 කියලා. එහෙනම් මේ පිළිතුරු හතරම නිවැරදි. මේ A B C D කියන කරුණු හතරම නිවැරදි. එහෙනම් හතරම තියෙන පිළිතුර වෙන්නේ අංක 5. එම නිසා 10 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 5. අපේ 11 වෙනි ප්‍රශ්නය ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන යනු නොලබන ව්‍යාපාර ඒකකයකට අදාළව දීලා තියෙන්නේ. ඒකේ අපට ප්‍රාග්ධනය දෙනවා 2016 අවුරුද්දට මුලට සහ 2017 අවුරුද්ද අවසානයේට. ඒ වගේම රඳවාගත් ඉපයීම් දෙනවා 2016 අවුරුද්ද මුල සහ 2017 අවුරුද්ද අග. කියන්නේ අදාළ ගිණුම් වර්ෂයේ මුල සහ අග ප්‍රාග්ධනය සහ රඳවාගත් ඉපයීම් දෙනවා.
සාහිතිකරු වාර්ෂික රුපියල් 50000ක මුදලක් පෞද්ගලික භාවිතයට ව්‍යාපාරයෙන් ලබා ගන්නවලු. ඒ කියන්නේ ගැනිලි. ඊළඟට මුදල ව්‍යාපාර විසින් පවත්වා ගන්න ලබන එකම සංචිතය වන රඳවාගත් එපෙයි වලට මේ අයිතිකරුගේ ගැනලි හරකලා තියනවලු. ඒක වැරදි. මොකද ගැනලි රඳවාගත් එපෙයි වලට ගලපන්න බෑ. ඒක අපි ඔළුවට ගන්න ඕනේ. හරි. කොහොම නමුත් 2017 331 දින අවසන් වාර්ෂික සඳහා ලාභය සහ 2017 331 දිනට ශුද්ධ වත්කම් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එහෙමනම් අපිට ඉතාම පහසුවෙන් හොයා ගන්න පුළුවන් 2017 331 දින අවසන් වාර්ෂික සඳහා ලාභය. ඒක හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ රඳවාගත් ඉපෙයි. ඒකෙන් අපිට ඉගියක් දෙනවා ලාභය හොයාගන්න. එහෙමනම් ලාභය හොයා ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? 2017 331 දිනට රඳවාගත් ඉපෙයිම් තියෙනවා 325ක්. ඒකෙන් අපි අඩු කරනවා ආරම්භක රඳවාගත් ඉපෙීම. එතකොට අපිට ලැබෙන පිළිතුර තමයි 75. නමුත් මේකෙන් ගැනිලි අඩු කරලා තියෙනවා. ගැනිලි රඳවාගත් ඉපෙීම් වලින් නැත්නම් සංචිත ගිණුම රඳවාගත් ඉපෙීම් වලින් හරකලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා නැවත අපි මේ ගැනිලි ලාභයට එකතු කරනවා. ගැනලි ලාභයට එකතු කරාම අපිට ලැබෙනවා 125. එහෙනම් මේක තමයි 2017 වර්ෂය සඳහා මෙම ආයතනයේ ලාභය වෙන්නේ. අපි කරේ අග රඳවාගත් ඉපෙීම් වලින් මුල රඳවාගත් ඉපෙීම් අඩු කරා. එතකොට ලැබුණ පිළිතුර ඒ කරලා මේ රඳවාගත් ඉපෙීම් වලට වලින් නැත්නම් ලාභ ගිණුමට අපි හිතමු සංචිත වලට ගැනලි හර කරලා තියෙන්නේ. දැන් ගැනලි හර කරපු අපි නැවත එකතු කරා අවසාන රඳවාගත් ඉපෙීම් ශේෂයෙන් ආරම්භක රඳවාගත් ඉපෙීම් ශේෂ අඩු කරලා පස්සේ ලැබෙන පිළිතුරට අර අඩු කරලා තිබුණ ගැනලි ටික එකතු කරාම අපිට ලැබුණා නිවැරදි ලාභය 125ක් දහස් වලින් කියනවා. ඒ කියන්නේ දහස් වලින් 125ක් එහෙම නැත්නම් 1,25,5000. ඊට පස්සේ අහනවා 2017 331 දින අවසන් වාර්ෂය සඳහා ලාභය අපි හෙව්වා. ඊළඟට අපේ ශුද්ධ වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එහෙමනම් අපිට ශුද්ධ වත්කම් ප්‍රමාණය අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. වර්ෂය අග ප්‍රාග්ධනය තියෙනවා 6,50,000ක්. අපි ඒකට එකතු කරනවා 3,25,000ක රඳවාගත් ඉපෙීම් ශේෂය. එතකොට අපිට ලැබෙන පිළිතුරක් 9,75,000. 9,75,000 තමයි ශුද්ධ වත්කම් වෙන්නේ මේ ව්‍යාපාරය. එහෙමනම් 1,25,000ත් 9,75,000. එතන නැත්නම් 1,25,000ත් 975ක් තියෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 5. එමනම් පස්වෙනි පිළිතුර තමයි 11 වෙනි ගානට නිවැරදි පිළිතුර වෙන්නේ. දොළොස්වෙනි ගාන දෙන්නේ පාසල් සංවර්ධන සමිතියක වත්කම් සහ වගකීම් ශේෂ අවුරුද්ද මුල සහ අවුරුද්ද අග අපට දෙනවා. එහෙමනම් අපෙන් අහනවා 2017 331 දින අවසන් වාර්ෂය සඳහා මේ පාසල් සංවර්ධන සමිතියේ අතිරික්තය නැත්නම් හිගය කොච්චරද කියලා ඒකෙදී අපිට ඒක හොයන්න ශුද්ධ වත්කම් පදනම යොදා ගන්න කියනවා. එහෙනම් අපි ආරම්භක ශුද්ධ වත්කම් සහ අවසාන ශුද්ධ වත්කම් හොයාගමු. මේ දීලා තියෙන තොරතුරු වලින් අපි ඉස්සෙල්ලා අග ශුද්ධ වත්කම් ටික හොයාගමු. එතකොට අග ශුද්ධ වත්කම් ටික හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වත්කම් සහ වගකීම් ශේෂ. එතකොට ඒ ශේෂ පාවිච්චි කරලා අපිට පුළුවන් ඉස්සෙල්ලා 750ක් තියෙන කාර්යාල උපකරණ ශුද්ධ අගය ඒකට එකතු කරනවා හික සමාජික අරමුදල කියන්නේ වත්කමක්. ඊට පස්සේ බැංකුවේ ඇති මුදල වෙන 80000 වත්කමක්.
අපි මේ ටික එකතු කරනවා. අපිට මේ ටික එකතු ලැබෙනවා 8,40,000. එහෙනම් මේකෙන් අපි බාහිර වගකීම් අඩු කරනවා. ඒ යටතේ අපට අඩු කර හැකි දිගු කාලීන බැංකු ණය 600 කියන වගකීම සහ මෙතන කලින් ලද සමාජික මුදල් අපේ වගකීම මේ 50. එhmenan අපි 840න් 650ක් අඩු කරනවා. එතකොට 840න් 650ක් අඩු කරාම අපිට ලැබෙනවා පිළිතුර විදිහට 1,90,000. මේක තමයි වර්ෂය අග සුද්ධ වත්කම්. ඊට පස්සේ අපිට යන්න පුළුවන් වර්ෂයේ මුල සුද්ධ වත්කම් හොයාගන්න. වර්ෂයේ මුල සුද්ධ වත්කම් හොයන්න නම් අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ ශේෂයන්. එතකොට එතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා කාර්යාල උපකරණ අවුරුද්ද මුල සුද්ධාගේ 800ක් තියෙනවා. ඊට පස්සේ හිග සමාජික මුදල් 20ක් තියෙනවා. බැංකුවේ තියෙනවා මුදල් 80ක්. එහෙනම් අපි මේ ටික එකතු කරාම අපිට මුළු වත්කම් වල අගය එනවා. එතන මුළු වත්කම් වල අගය අපිට ලැබෙනවා 900ක් විදිහට. මේ 900න් අපි අඩු කරනවා දිගු කාලීන බැංකු ණය කියන වගකීම සහ කලින් ලද සමාජික මුදල් කියන වගකීම. එතකොට එතන 40ක් තියෙනවා. එතකොට මේකේ සුළු කිරීම අනුව අපිට ලැබෙනවා මේ 840 අඩු කරාම පිළිතුර 60ක්. එන අග සුද්ධවත්කම් අවුරුද්ද මුල සුද්ධවත්කම් 60යි. එහෙනම් අපිට බලන්න පුළුවන් අවුරුද්ද අග සුද්ධවත්කම් වලින් අවුරුද්ද මුල සුද්ධවත්කම් ප්‍රමාණය අඩු කරලා කියන්නේ 190න් 60ක් අඩු කරාම අපිට ලැබෙනවා පිළිතුරක්. ඒ 130 කියන පිළිතුර. එහෙමනම් සුද්ධවත්කම් පදනම මත අතිරික්තය වෙනවා 1,30,000. එහෙමනම් 1,30,000 තියෙන පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. එහෙනම් 12 වෙනි ගානට උත්තරේ වෙන්නේ පළවෙනි පිළිතුර. ඒකේ වටිනාකම රුපියල් 1,30,000යි. ඊට පස්සේ අපිට 12 සහ 13 සහ 14 ප්‍රශ්න තියෙන්නේ හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. ඒ හවුල් ව්‍යාපාර ගානේ ලාභ බෙදා ගන්න දෙකට එක අනුපාතයට පැරණි හවුල්කරුවන් වෙන්නේ අමල් සහ කමල්. මේ හවුල් ව්‍යාපාරයට 2016 අප්‍රේල් 1 වෙනිදා විමල් කියන හවුල්කරු බඳව ගන්නවා. එයා රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් ආයෝජනය කරනවා. එදාට කීර්තිනාමය ඇස්තමේන්තු කරනවා. ඒ වගේම කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලින් ගලපනවා. කීර්තිනාම ගිණුමක් පොතේ තියාගන්න නැහැ කියනවා. අමල් සහ කමල් විමල් හවුල් ව්‍යාපාර ගිවිසුමේ එකඟතා මෙන්න මේ විදිහයි. අමල් කමල් සහ විමල් අලුතෙන් ලාභය බෙදා ගන්නවා 3:2 කියන අනුපාතයට. කමල්ට 3,60,000ක වැටුපක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට දෙනවා ප්‍රාග්ධන ගිණුම් ශේෂ අවුරුද්ද මුල සහ අග. ඒ වගේම ජංගම ගිණුම් ශේෂ දෙනවා අවුරුද්ද මුල සහ අග. හරි. ඊට පස්සේ අපෙන් කියනවා වර්ෂය ඇතුලේ අමල් සහ කමල් අතිරේක ප්‍රාග්ධනයක් දාලා නැහැ කියනවා. ඒ වගේම 2017-331 දින අවසන් වාර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ගැළී තියෙනවා අමල් 2,10,000ක්, කමල් 2,02,000ක් සහ විමල් 70,000ක්. ඒවා ගලපලා තියෙන ජංගම ගිණුමේ කියලා මේ ගානේ සඳහන් කරනවා. එහෙමනම් අපෙන් අහනවා 2016-4-1 දිනට ඇස්තමේන්තුගත කීර්තිනාමය සහ 2017-3-31 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම. අපිට කීර්තිනාමය ගණනය කරන්න පුළුවන් අපිට කීර්තිනාමය ගණනය කරන්න පුළුවන් ජංගම ප්‍රාග්ධන ගිණුම ආශ්‍රයෙන් කීර්තිනාමය හෙව්ව හැකි. අපි මේකේ ගහගමු ප්‍රාග්ධන ගිණුමක් මෙන්න මේ විදිහට. හරි. එතකොට අමල් කමල් සහ විමල් හවුල්කරුවන් තුන්දෙනා අපිට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ දෙනවා ගානේ අවුරුද්ද මුල තියෙනවා 2,000ක් සහ 1,000ක්. අමල්ගේ රුපියල් 2,000කුත් කමල්ගේ රුපියල් 1,000කුත් තියෙනවා ප්‍රාග්ධන ගිණුම් ශේෂ. හරි. ඊට පස්සේ මෙතන ආරම්භක ප්‍රාග්ධන ගිණුම් ශේෂ ඊළඟට අපිට දෙනවා ආරම්භක අවසාන ප්‍රාග්ධන ගිණුම් ශේෂ 2,200යි 2,200යි 1,000 සහ විමල්ගේ තියෙනවා 300ක්.
හරි. ඊට පස්සේ අපිට කියනවා ගානේ අතිරේක ප්‍රාග්ධනයක් දාලා නැහැ එහෙනම් විමල් මුදල් විදිහට කියනවා ලක්ෂ 5ක්. මෙච්චරයි අපිට උඩ තියෙන්නේ. අතිරේක ප්‍රාග්ධනය මොකුත් දෙදීමක් නැහැ. එතකොට මේක අපි තුලනය කරන් ගියොත් එහෙම තුලනය කරන් ගියොත් අපිට පේනවා කමාල්ගේ ගිණුම අඩු වෙලා තියෙනවා 200කින්. ඒ කියන්නේ 200ක් හර වෙලා තියෙනවා. විමල්ගේ ගිණුම අනික් අතට කමාල්ගේ ගිණුමට එකතු වෙලා තියෙනවා 200ක්. වෙනස වෙලා තියෙන්නේ අමල්ගේ සහ විමල්ගේ ප්‍රාර්ථන ගිණුම් තීරු වල. කමාල්ගේ වෙනසක් වෙන්නේ නැහැ. කීර්තිනාමයේ බැරලා තියෙන්නේ අමල්ගේ කොටස විමල්ගේ කොටස අමල්ට තමයි ලැබිලා තියෙන්නේ. ඒතර කීර්තිනාමයේ වටිනාකම අපිට හොයන්න පුළුවන්. 200ක් තියෙනවා කීර්තිනාමයේ විමල්ගේ කොටස. ඒක අරන් දීලා තියෙනවා ප්‍රාර්ථනෙන් අඩු කරලා අමල්ට විමල්ගෙන් අඩු කරලා අමල්ට අරන් දීලා තියෙනවා. එම ලාභ බෙදා ගැනීම අනුපාතය 3:2 එම නිසා අපි සමස්ත කීර්තිනාමයේ වැඩි කරනවා මුළු කීර්තිනාමය ගන්න 6න්. එතකොට 1200යි මේ ව්‍යාපාරයේ මුළු කීර්තිනාමය. අපෙන් අහන්නේ මුළු කීර්තිනාමය වෙනවා 1200ක්. එමනම් 1200 තියෙන පිළිතුර අපිට පිළිතුරු දෙකක් තියෙනවා. අපි ඊළඟට අහනවා මේ හවුල් ව්‍යාපාරයේ හිමිකම. එහෙනම් හිමිකම කියන්නේ ප්‍රාර්ථන ගිණුම් සහ ගැන්ලි ගිණුම් වල ප්‍රාර්ථන ගිණුම් වල සහ ජංගම ගිණුම් වල එකතුව. එතකොට අපි ඒ හිමිකම අපිට හොයාගන්න පුළුවන් ප්‍රාර්ථන ගිණුම් ශේෂ තියෙනවා 2200යි 1000යි 300යි. එතකොට එතන පිළිතුර අපිට ලැබෙනවා 3500ක්. අනික් අතට ජංගම ගිණුම් වල එකතුව තියෙනවා 650යි අවුරුදු අග 50කුයි. එතකොට එතන පිළිතුර අපිට ලැබෙනවා 1400ක්. right. එමනම් අවසානයේ ප්‍රාර්ථන ගිණුම් 3500 සහ ජංගම ගිණුම් 1400 ශේෂවල එකතුව අපට ලැබෙනවා 4900ක් විදියට. එමනම් 4900 තියෙන පිළිතුරයිත් අතන අපට ආව කීර්තිනාම 1200ත් තියෙන්නේ පස්වෙනි උත්තරේ. එහෙමනම් 13 කියන ගානට පිළිතුර වෙන්නේ පස්වෙනි එක. එන එකත් පැහැදිලි කියලා ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අහනවා 2010 31 දින අසන වශයෙන් සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය සහ කමාලට බෙදා හරින ලද මුළු ලාභය. එතකොට මේ 2017 3 31 දින වශයෙන් සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය සහ කමාලට බෙදා හරින ලද මුළු ලාභය අපිට ජංගම ගිණුමින් පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි මේ ජංගම ගිණුම අර විදිහටම දාගමු. ජංගම ගිණුම ශේෂ ටික මේකෙම අපි හොයමු. එතකොට ජංගම ගිණුම් ශේෂයන් තියෙනවා මේ ගානේ අවුරුද්ද මුල 500ක් සහ 300ක් අමල් සහ කමල්ගේ අවුරුද්ද අග තියෙනවා ජංගම ගිණුම් ශේෂ 650යි 700යි පස්සේ 50යි මේ ආසරි ගැණිලි කරලා තිනවා මේගොල්ලෝ 210000යි 200යි 70ක්. ඒ අතරේ අවුල් වේතන අරන් තියෙනවා කමල් 360ක්. හරි ওই ටික තමයි ජංගම ගිණුම් වලට අපිට ගැලපෙන්නේ. නම් මේක තුලනය කරාම අපට ලැබෙනවා මෙතන
650යි 210යි එකතු වුණාම 860ක්. ඊට පස්සේ මෙතන 700 සහ 200 එකතු වුණාම 900යි. අනිත් අතට මෙතන 70යි 50යි 120යි. එහෙනම් අපි මේ ශේෂ ටික මේ පැත්තට අරන් යනවා. ආරෙන් බැලට. එතකොට මෙතන අපිට වෙනස එනවා 860ත් 500ත් අතර වෙනස 360ක් වෙනවා. මෙතන කමාල්ගේ 240යි මෙයාගේ 120යි. මේක තමයි ලාභ කොටස්. අපි ලාභ කොටස් ටික දන්නවා. එතකොට මේ ලාභ කොටස් ටික ඇවිත් තියෙන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල් වේතන සහ විසර්ජන වෙච්ච ලාභය. විසර්ජන වෙලා තියෙනවා 360ත් 240ත් 120ත් එකතු වුණාම එන 720. හරි. අපි මේකට එකතු කරනවා හවුල් කාර්යයාගේ කාගේද හවුල් වේතන අඩුලා තියෙන නිසා අපි ලාභය හොයන්න විසර්ජනය කරපු ලාභයෙන් ලාභය හොයන්න ලාභය විසර්ජනලා තියෙන හවුල් වේතන අඩු කළා නිසා මෙයාගේ මේ අඩු වෙච්ච හවුල් වේතන ටික අපි එකතු කරනවා කාගේද කමාල්ගේ විසර්ජනය කරපු ලාභයට අපි හවුල් වේතන එකතු කරාම අපිට ලැබෙනවා 1080ක්. එතකොට 1080 තමයි හවුල් ව්‍යාපාරයේ වෙන්නේ ශුද්ධ ලාභය. එහෙනම් 1020 තියෙන පිළිතුර වෙනවා. 1080 තියෙන පිළිතුර වෙනවා. අපිට ඒතර දෙකක් තියෙනවා. අපි බලමු අනික කමාලට බෙදා හරිනද මුළු ලාභය. කමාලට බෙදා හරිනද මුළු ලාභය තමයි යාගේ හවුල් වේතන සහ මෙතන ලාභ කොටස එකතුව. දැන් ඒක 360 එකතු කිරීම 240. එතකොට 600ක් වෙනවා. එහෙනම් කමාල් ගානේ අපෙන් අහන්නේ හවුල් ව්‍යාපාරයේ ලාභය සහ කමාට බෙදාහලද මුළු ලාභය. එහෙනම් හවුල් ව්‍යාපාර ලාභය 1080යි කමාට බෙදාහලද මුළු ලාභය 600යි. එහෙනම් 1080ත් 600ත් තියෙන පිළිතුර වෙනවා 5 වෙනි පිළිතුර. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 14ට 5. ඊළඟට 15 වෙනි ගානේ අපෙන් අහනවා LKS 16 දීපල පිරියතා උපකරණ ප්‍රමිතිය යටතේ හඳුනාගත් වත්කමක් සම්බන්ධව පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා. එතකොට අපිට දෙන ප්‍රකාශ තමයි අංක 1. ඒ බාහන නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපීමට භාවිතා කරන ලබන ස්පෘශ්‍ය හෝ අස්පෘශ්‍ය වත්කමකි. හරි. ඒ එක් වසරකට වඩා වැඩි කාලයක් භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. එය හඳුනා ගැනීමේදී පිරිවැය ආකෘතිය හෝ ප්‍රත්‍යාගන ආකෘතිය මත පදනම මිනුම් කරයි. එය හඳුනා ගැනීමෙන් පසු දරු සියලු වේදම් සම්මිතම් ප්‍රාග්ධනිත කරයි. එය වත්කමක් ලෙස හඳුනා ගැනීම සඳහා නෛතික අයිතිය අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙන මේ කරුණු පහ බැලුවාම අපට පැහැදිලිව පේනවා LKS 16 අනුව නිවැරදික වෙන්නේ. එය එක් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කෙරේ කියන එක. එහෙනම් 15ට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. LKS 16 ස්ටෑන්ඩඩ් එක පොඩ්ඩක් බලන්න. පරිශීලනය කරන්න. එතකොට ඔයාලා සංසන්දනය කරගන්න පුළුවන් වෙයි මේකේ නිවැරදි පිළිතුර. ඊළඟ 16 වෙනි ගානෙන් අපෙන් අහනවා පහත තොරතුරු. හරි. 2017 331 දින ව්‍යාපාරයක් විසින් අත්පත් කරගත් යන්ත්‍රයක් හා බැඳී මෙම ව්‍යාපාරය එකතු කළාගේ මත වැට් සඳහා ලියාපදිංචි වල නැහැලු. එහෙනම් යන්ත්‍රයක් මිලදී අරගෙන තියෙනවා 2017 331 දින. එතකොට මේ අත්පත් කරගත් යන්ත්‍රයේ විස්තර පිරිවැය අපිට දෙනවා. අපෙන් අහන්නේ LKS 16 දීපල පිරියතා උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීමේදී යන්ත්‍රයේ පිරිවැය. අපි එකින් එක අරන් බලමු මොනවද අපිට ගන්න පුළුවන් දේවල් කියලා. මෙතන
2,30,000 ඇතුළේ තියෙන වැට් එක අපි අයින් කරන්න අවශ්‍ය නැහැ. මොකද වැට් ලියාපදිංචි නැති ආයතනයක් ඉඳලා අපිට මේ 2,30,000ම ගන්න පුළුවන්. පිරිවැය විදිහට. ඊට පස්සේ අනිත් අතට සැපයුම්කරුගේ සමාගමේ සිට ව්‍යාපාරයට ප්‍රවාහන පිරිවැය 15,000ම ගන්න පුළුවන්. ස්ථාපිත සහ එකලස් කිරීමේ පිරිවැය 30,000ම ගන්න පුළුවන් මෙතන. අනිත් අතට පැරණි යන්ත්‍රය ගලවා ඉවත් කිරීමේ පිරිවැය 2,000 ගන්න පුළුවන් ස්ටෑන්ඩ් එකට අනුව. යන්ත්‍රය භාවිත ගැනීමට පෙර පරීක්ෂා කිරීමේ පිරිවැය 8,000 ගත හැකි. එතකොට මේ ටික එකතු වෙනවා 2,85,000ක්. එහෙනම් අපිට පේනවා නිවැරදි පිළිතුර වෙන්නේ 2,85,000 16 වෙනි ගානට. මෙන්න මේ මම ස්ක්‍රීන් එකේ දාපු පිරිවැයන් ටික තමයි යන්ත්‍රී පිරිවැය විදිහට යන්ත්‍ර ගිණුමට හර කරන්න පුළුවන් 2,85,000. ඊළඟට අපිට 17 වෙනි ගාන දෙන්නේ තොග නිකුත් කිරීම අගය කිරීම සම්බන්ධ ගානක්. අපි මේක අපේ කලින් වීඩියෝ එක කතා කරා. කොහොමද තොග නිකුත් කිරීම පාලනය කරන්නේ? ඒකෙදි අපි FIFO, LIFO සහ WAP කියන ක්‍රම තුන ගැන හොඳින් ඉගෙන ගත්තා. මෙතන අපෙන් අහනවා මේ තොග නිකුත් කිරීම සහ ලැබීම් අඳුණු ටිකක් දීලා එකක් FIFO ක්‍රමය යටතේ තොග පිරිවැය කොහොමද, අනික බරිත සාමාන්‍ය පිරිවැය යටතේ තොග පිරිවැය කොහොමද කියලා. මම මේක ස්ක්‍රීන් එක හදලා පෙන්නන්න පොඩි ප්‍රමාණයක් තියෙන නිසා කොහොමද අපි මේක ගන්න කියලා. මෙතන පේනවා 2017 3.1 ශේෂයක් තියෙනවා. 3.1 ශේෂයක් තියෙනවා. ඒකක 100 ගානේ ඒකකයක මිල 200යි. එතකොට 20,000ක් වෙනවා අශේෂයේ වටිනාකම, තොග ශේෂයේ වටිනාකම. ඊට පස්සේ 3.20 මොකද කරන්නේ? දැන් අපි FIFO ක්‍රමයට හදන්නේ 3.20 ගන්නවා බඩු ඒකක 400ක්. කීය ගානද ගන්නේ? 400 ගානේ ඒකකයක්. එතකොට එතන වැලියු එක තියෙනවා 1,60,000. එහෙමනම් ඒ නිසා තොග ශේෂයේ වටිනාකම වෙනවා 1,60,000 20,000 1,80,000. හරි. ඊට පස්සේ 3.27 විකුණන්න ෂෝ කරනවා කීයක්ද? ඒකක 200ක්. එහෙනම් මේ 200 අපිට ගන්න ඉන්න ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමයේදී 100ක් ගන්න වෙනවා ඉස්සරවම ලැබුණ තොගෙන් රුපියල් 200 ගානේ. එතකොට එතන 20,000යි වැලියු එක වෙන්නේ. ඊට පස්සේ අපට ආය ගන්න වෙනවා ඊටු 100 මේ දෙවෙනියට ලැබුණ ලොට් එකෙන්. ඒ 100 අපට හම්බ වෙන්නේ 400 ගානේ. එතන වැලියු එක 60,000යි. 40,000යි. එතකොට මුළු නිකුත් කිරීම වල පිරිවැය එනවා අපට 60,000. මේ 60,000 1,80,000න් අඩු වුණාම 60,000 ලැබෙනවා. මේ 20,000යි 40,000 එකතු 60,000යි. එතකොට මේ 60,000න් 1.80න් 60,000ක් අඩු වුණාම අවසාන තොගේ අගය වෙනවා FIFO ක්‍රමයට 1.20ක්. එතකොට මේක තමයි අවසාන තොගේ අගය FIFO ක්‍රමයට. එතකොට ගත්තා අපි 100ක් 3.1 ශේෂයෙන් ඒක ඉවර වෙන්නම අරගෙන 3.20 ලැබුණ 400න් 100ක් ගත්තා 400 ගන්න. එතකොට අවසානයේ තොගේ අගය වෙනවා FIFO ක්‍රමයට 1,20,000. ඒ පිළිතුර තියෙනවා මෙතන. 1.20 දින උත්තර තුනක් තියෙනවා. අපි දැන් බරිත සාමාන්‍ය ක්‍රමයට හදලා බලමු. බරිත සාමාන්‍ය ක්‍රමෙත් අපි මුලින් ලියන්න 3.1 ගන්නවා. ඒකක 100ක් 200 ගානේ. එහෙනම් තොග ශේෂය 20,000යි. අනික් අතට 3.20 ගන්නවා 400ක් 400 ගානේ. එතකොට එතන වටිනාකම එනවා 1,60,000ක්. එතකොට එම නිසා අවසාන තොගේ වටිනාකම එනවා 1,60,000 20,000 80,000 1,80,000 ඊට පස්සේ 3.27 ඉෂුව කරනවා. මේක දැන් බරිත සාමාන්‍ය ක්‍රමයට හදන්නේ 3.27 ඉෂුව කරනවා. ඒකක කීයක්ද? 200ක්. හරි. ඒතර ඒක 200
දී අපි නිකුත් කරන මිල තීරණය කරන්නේ කොහොමද? නිකුත් කරන මිල තීරණය කරන්න පුළුවන්. මෙතන දැනට නිකුත් කරන්න කලින් තොග වටිනාකම තුන 1,80,000. තොග ඒක ලැබිලා තියෙනවා ඔක්කොම 500. නිසා අපි භර්ති සාමාන්‍ය ක්‍රමය හොයනවා. මෙතන 1,80,000 කියන තොග වටිනාකමෙන් ඉෂුව කරන්න කලින් තියෙන තොග වටිනාකම බෙදනවා. ලැබුණ එකක ගානේ. එතකොට ලැබෙන පිළිතුර අපිට කියන්න පුළුවන් 360ක් කියලා. 360ක් කියලා මේක තමයි 360 ගන්න තමයි නිකුත් කරන්නේ. එතකොට දෙසිය වැඩි කිරීම 360 අපිට පිළිතුරක් ලැබෙනවා 72,000. එමන 1,80,000න් අපි අඩු කරනවා 72,000. 1,80,000න් අපි අඩු කරනවා 72,000. එතකොට 1,08,000යි. එමන 1,08,000 තමයි අවසාන තොගේ වටිනාකම වෙන්නේ. එහෙනම් 1,08,000ත් 1,20,000ත් වෙන පිළිතුර වෙන්නේ අංක 4. එහෙනම් 17ට අංක 4 තමයි නිවැරදි වෙන්නේ. පෙරපිවිසි පෙරපිට 5 ක්‍රමයට 120ක් වෙන අවසාන තොගේ වටිනාකම. භර්ති සාමාන්‍ය ක්‍රමයට අවසාන තොගේ වටිනාකම 1,08,000 වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. ඊළඟට අපිට දෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක්. මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන අපෙන් අහනවා මෙහෙයුම් කටයුතු තුලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කීයද කියලා 18 වෙනි ප්‍රශ්نين. මම මේක එකක් හදලා පෙන්නන්නම් ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයට කොහොමද ක්‍රම දෙකටම අපි ගන්න කියලා. මෙහෙයුම් කටයුතු තුලින් මුදල් ප්‍රවාහය අපි වක්‍ර ක්‍රමයට ගත්තොත් එහෙම ශුද්ධ ලාභය ආදායම් බදු පෙර අපි ගන්නෙ. අපි හොයාගමු ශුද්ධ ලාභයේ බදු පෙර. අයභාරය තියෙනවා 8,000ක්. ඒකෙන් අඩු කරනවා මෙහෙයුම් පිරිවැය 2,000ක්. එතකොට අපට ලැබෙනවා පිළිතුරක් 6,000ක්. මේකෙන් අඩු කරනවා ෂෙයාත් එක්ක මෙහෙයුම් වියදම් 3,000ක්. එතකොට බදු පෙර ශුද්ධ ලාභය 3,000යි. එතකොට මේක තමයි අපේ බදු පෙර ශුද්ධ ලාභය වෙන්නේ වක්‍ර ක්‍රමයේදී. අපේ මේ Excel sheet එකට අපි දාගමු 300 3,000 ඊට පස්සේ අපිට ගලපන්න වෙනවා මෙතන ගැලපෙන විදිහට අපිට ෂේවීම් එකතු කරන්න ඕන. ෂේ එකතු කරාට පස්සේ අපිට එනවා කාරක ප්‍රාග්ධන ගැලපීමට පෙර මුදල් ප්‍රවාහය 4,000ක්. ෂේ එකතු කරාට පස්සේ මොකද ෂේ කියන්නේ සත්‍ය වශයෙන් මුදල් ඊළඟ වියදමක් නෙමෙයි. නිසා අපි ලාභයෙන් අඩු කරලා තිබුණ ෂේවීම් එකතු කරා. හරි. ෂේවීම් 10 කියලා ගාණ දෙනවා. එහෙමනම් අපි ඊළඟට කාරක ප්‍රාග්ධන ගැලපීම් කරනවා. එතකොට කාරක ප්‍රාග්ධන ගැලපීම් විදිහට තියෙනවා එකක් තමයි තොගය මේ අවුරුදු දෙක සංසන්දනය කරාම තොගය වැඩි වෙලා තියෙනවා 300කින්. තොග වැඩිවීම කියලා කියන්නේ ඍණ මුදල් ප්‍රවාහයක්. තොග වැඩිවීම ඍණ මුදල් ප්‍රවාහයක්. අනික් අතට අපිට පේන වෙනදට ගෙවිය යුතු දෑ වැඩි වෙලා තියෙනවා 200කින්. ඒක ධන මුදල් ප්‍රවාහයක්. ඒකට සුද්ධ වෙනස වෙන්නේ මෙතන
ඍණ 100යි. ඒ නිසා අපි සමානයි මේ 4000ට එකතු කරනවා මේ 100. එතකොට අපට එනවා 3900ක්. මේ 3900 තමයි මෙහෙයුම් කටයුතු වලින් උත්පාදනය වෙච්ච මුදල් ප්‍රවාහය. එතකොට 3900 තියෙන පිළිතුර වෙනවා අංක 3. එහෙනම් අපි වක්‍ර ක්‍රමයට හැදුවා කොහොමද මෙහෙයුම් කටයුතු වලින් ශුද්ධ ප්‍රවාහය ලැබෙන්නේ කියලා. ඒක 3900ක් විදිහට පිළිතුර ලැබුණා. අපි මේක ඍජු ක්‍රමයට හදනවා නම් මේකේ අත්පිට විකුණුම් තියෙනවා 800ක්. මේ ඍජු ක්‍රමය දැන් හදාන්නේ. තොර අත්පිට විකුණුම් මුදල් පදනමට විකුණුම් කරලා තියෙන නිසා අත්පිට විකුණුම් තියෙනවා 8000ක්. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් ණය හිමියන්ට කරපු ගෙවීම්. ණය හිමි ගෙවීම් හොයනකොට අපිට ඒක ගන්න හදාන්න වෙනවා වෙළඳ ගිණුමක්. වෙළඳ ගිණුම හදලා අපිට හොයන්න වෙනවා වෙළඳ ගිණුම ඇසුරෙන් ගැනුම්. එන අපිට මෙතන දෙනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය දෙලා තියෙන නිසා අපිට හොයාගන්න පුළුවන් ගැනුම්. මොකද විකුණුම් පිරිවැය තියෙනවා 2000. හරි. විකුණුම් පිරිවැය 2000ට අපි එකතු කරනවා අගතොගය 900. හරි. අඩු කරන මුලතොගය 600. එතකොට අපිට ගැනුම් එනවා 2300. ඊට පස්සේ අපිට පුළුවන් වෙළඳ ණය වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම ඇසුරෙන් අපිට හොයාගන්න ණය හිමියන්ට කරපු ගෙවීම. මොකද අපි ගැනුම් දන්නවා වෙළඳ ණය ගෙවිය යුතු දෑ වල ආරම්භක අවසාන ශේෂ දන්නවා නම් අපිට හොයාගන්න පුළුවන් ණය හිමියන්ට කරපු ගෙවීම. ඒකට ණය හිමියන්ට කරපු ගෙවීම වෙනවා මේ විදිහට ඔයගොල්ලෝ හදලා බලන්න 2100ක්. ණය හිමියන්ට ගෙවීම. මොකද අපිට ආරම්භක වෙළඳ ණය හිමියන්ගේ ශේෂය දන්නවා නම් ඊට පස්සේ අග වෙළඳ ණය හිමියන්ගේ ශේෂය දන්නවනම් ගැනුම් ප්‍රමාණය දන්නවනම් අපිට ණය හිමියන්ට ගෙවුව මුදල් ප්‍රමාණය හොයාගත්ත හැකි 2100ක් විදිහට. එතකොට ණය හිමි ගෙවීම් ඊට පස්සේ මෙහෙයුම් වේදන් තියෙනවා 3000ක්. මෙහෙයුම් වේදන් තියෙනවා 2000ක්. මෙහෙම වියදම් තියෙනවා 2000ක්. අවසානයේ මෙහෙම කටයුතු ජනිත මුළු මුදල් ප්‍රවාහය අපිට එනවා 3900ක්. මෙහෙම කටයුතු වලින් ජනිත මුළු සුද්ධ මුදල් ප්‍රවාහය එනවා 3900ක්. ඔය විතර අපි වක්‍ර ක්‍රමයටත් ඍජු ක්‍රමයටත් අපිට ලැබුණ සමාන පිළිතුර 3900 කියලා. 18 වෙනි උත්තරයට මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයෙන් දෙකටම අපි හැදුවා. ඒ දෙකෙන්ම අපිට ලැබුණ එකම පිළිතුර 3900. මේක තනියම හදලා බලන්න. ඊළඟට අපි 19 වෙනි ගානට ගියාම ඒක කියනවා LKS 17 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමේදී පහත කුමන කොන්දේසි සපුරාගත යුතුද? A. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඒකකයක වර්තමාන නෛතික හෝ සම්මුතික බැඳීම් සම්මුතික බැඳීමක් තිබීම. B. බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ සම්පත් ගලා යාමේ භාව්‍යතාවයක් තිබීම. බැඳීමේ වටිනාකම් විශ්වාසනීය ඇස්තමේන්තු කිරීමට හැකියවීම. ඒතර අපිට පේනවා ඒ කාරණා තුනම හරි. ඒ නිසා මේ 19ට අපිට නිවැරදි පිළිතුර වෙනවා A B C යන සියල්ලම.
20 අමිල පොදු සමාගමේ 2017 3 දිනේ අවසන් වාර්ෂික සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2017 6:30 අනුමත කරනවා. 2017 3:31 ඉඳන් 2017 6:30 දක්වා අපිට සිද්ධීන් දෙනවා. අපෙන් අහලා තියෙන්නේ LKS 10 වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම් ප්‍රමිතියට අනුව 2017 3:31 දින අවසන් වාර්ෂික සඳහා මූල්‍ය ප්‍රකාශනවල ඉහත කුමන සිදුවීම නොගලපන සිද්ධියලේ සලකනු ලබයිද? ඒතකොට නොගලපන සිදුවීම් විදිහට අබ්බල මොනවද තියෙන කියලා ශේෂපද දින පසු සිදුවීම් වල පළවෙනි එක 2017 5 දින සිට සමාගමේ ආයෝජනයක වෙළඳපොළ මිල අකණ්ඩව පහත වැටීම. ඒක නොගලපන සිදුවීමක්. මොකද 5යි 1 වෙන්නේ ගිණුම් වාර්ෂික ශේෂපද දිනට සාක්ෂි සපයන්නේ නැහැ. ගලපන්නේ නැහැ. B 2017 3යි 1 දින ණයට බාහන මිලදීගත් ණයකදී 2017 5යි 19 දින බුන්වත් වූ බව උසාවිය මගින් ප්‍රකාශ කිරීම. එහෙනම් මේක ශේෂපාත දිනට පැවති සිද්ධියකට සාක්ෂි සපයන නිසා මේක ගලපන සිදුවීමක්. එහෙනම් නොගලපන සිදුවීම නෙමෙයි ඒක. C 2017 5:30 දින ඇතිව ගින්නක් හේතුවෙන් 2017 3:31 දිනට පැවති තොගේ විනාශ වීම. එහෙනම් ඒකත් නොගලපන සිදුවීමක්. 2017 3:31 දිනට ව්‍යාපාර සතු ඉඩමක් පාරක් ඉදිකිරීම සඳහා අත්පත් කර ගන්නා බව දන්වමින් 2017 6:20 දින රජ ලිපියක් ලැබීම එක නොගලපන සිදුවීමක්. එහෙමනම් නොගලපන සිදුවීම වෙන්නේ A C සහ D. එතකොට A C සහ D තියෙන පිළිතුර තමයි අංක 3. එම නිසා 20ට නිවැරදි පිළිතුර වෙන්නේ